ස්වාමීන් වහන්සේගේ නාමයෙන් සෑම කෙනෙක්ව පිළිගන්නවා මේ දැසනත්. තවත් යහපත් දවසකට උන්වහන්සේ අපව ගෙනල්ලා තිබෙනවා. උන්වහන්සේ යහපත්ව සිටිනවා. අපි අද දවසේදීත් උන්වහන්සේගේ වචනේ යම් කාරණාවක් ගැන අපි බලන්න යනවා කුඩා ලෙස. අපි දන්න දේ තමයි අපි අහලා තිබෙන දේ තමයි දෙවියන් වහන්සේ අපව තෝරාගෙන තිබෙනවා. අපි නිතරම වගේ අපි ඒක අසලා තිබෙනවා. දෙවියන් වහන්සේ අපව තෝරාගෙන තිබෙනවා. පුතේ දුවේ දෙවියන් වහන්සේ අපිව තෝරාගෙන තිබෙනවා. මෙතන විශේෂත්වයක් තිබෙනවා. මේ පොළවේ තිබෙනා අනෙකුත් සියලු ආගම් දහම් මේ සෑම දේ ඒවා ආගම් දහම් පමණක්ව තිබෙන අතර ඒවා මිනිස්සු නිර්මාණය කරපු ආගම් දහම් පමණක්ව තිබෙන අතර නමුත් ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙනවා. මේ ලෝකයේ මුළු විශ්වයේ මැවුම් කරුවාණන් උන්වහන්සේ පමණයි. ඒ කියන්නේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. නැවත මම ඒක කන්ෆර්ම් කරනවා. මම නිතරම කන්ෆර්ම් කරනවා ඒක. මේ මුළු විශ්වයේ මැවුම්කාර ජීවමාන එකම දෙවියන් වහන්සේ ඇවිල්ලා ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. ආබ්‍රහම්ගේ පමණක් දෙවියන් වහන්සේ නෙමෙයි. ආබ්‍රහම්, ඊසාක්, යාකෝබ්ගේ දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ නාමය එහෙමයි හඳුන්වන්නේ. ආබ්‍රහම්, ඊසාක්, යාකෝබ්ගේ දෙවියන් වහන්සේ. කියන්නේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. අපි මේ කතා කරන දෙවියන් වහන්සේ මුළු විශ්වයේ මැවුව තැනන් වහන්සේ. අපි මේ කතා කරන දෙවියන් වහන්සේ මුස්ලිම් අය අදහන දෙවියන් වහන්සේ නෙමෙයි. ඒ ඇවිල්ලා තවත් මිනිස්සු නිර්මාණය කරපු දෙවි කෙනෙක්. අපි අදහන දෙවියන් වහන්සේ ඇවිල්ලා මුස්ලිම් අල්ලා නෙමෙයි. අපි අදහන දෙවියන් වහන්සේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. ඒක නැවත නැවතත් මම කන්ෆර්ම් කරනවා. ඒක බයිබලයේ ලියලා තිබෙන දේ. උන්වහන්සේ දා ගිවිසුම ගැහැව්වේ ආබ්‍රහම් එක්ක ඒ ඊසාක් එක්ක. ඉස්මායිල් එක්ක නෙමෙයි. නැවත මම ඒක කන්ෆර්ම් කරනවා. ඔබට උන්වහන්සේට අපි ගෞරව කළ යුතුව තිබෙනවා. හලලූයා. දෙවියන් වහන්සේ අපව තෝරගෙන තිබෙනවා. මේ කතා කරන කාරණාව ඉතාමත්ම සංකීර්ණ මාතෘකාවක්. මොකද මේ ගැන විවිධ ඉගැන්වීම් තිබෙනවා, විවිධ මත තිබෙනවා. හරි ප්‍රවේශමෙන් මේක අපි තේරුම් ගන්න ඕන කාරණාවක්. මොකද මේ සම්බන්ධව බොහෝ අමාරු ඉගැන්වීම් තිබෙනවා. නමුත් අපි දන්නවා පොදුවේ බයිබලයේ උන්වහන්සේ ලියලා තිබෙනවා දෙවියන් වහන්සේ අපිව තෝරගෙන තිබෙනවා. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ පොළවේ අත්තිවාරම් දමන්න ප්‍රථමයෙන් අපිව තෝරගෙන තිබෙනවා. අපිට මිනිස් මොලෙන් එක තේරුම් ගන්න බෑ. අපිට ඒක මනුෂ්‍ය මේ ප්‍රඥාවෙන් එක තේරුම් ගන්න බෑ. බයිබලයේ උන්වහන්සේ ලියලා තිබෙනවා. ඒ කියන්නේ අපි ඉපදෙන්න ඉස්සෙල්ලා මේ ලෝකේ මවන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙනවා. මම නෙමෙයි කියන්නේ බයිබලයේ ලියලා තිබෙන්නේ. අපිට ඒක තේරුම් ගන්න බෑ තමයි. නමුත් ඒක එසේමයි. අපිට දෙවියන් වහන්සේගේ කාරණා තේරුම් ගන්න බෑ. අපිට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තේරුම් ගන්න බෑ. මේ මනුෂ්‍ය මොලේ ඒක උන්වහන්සේගේ ක්‍රියාවන් මේ මනුෂ්‍ය මොලය මේ මනුෂ්‍ය ප්‍රඥාව අභිබවා තිබෙන දෙයක්. කාලය ප්‍රස්තාවල් මේවට අභිබවා උන්වහන්සේ සිටින්නේ. උන්වහන්සේ සියල්ලට ඉහළින් සිටිනවා. ඒ නිසා මේවා අපිට තේරුම් ගන්න අමාරුයි. නමුත් අපි උත්සාහ කරමු යම් දෙයක්. අපි දකිනවා උන්වහන්සේ අපව තෝරගෙන තිබෙනවා. නමුත් අපි දන්න දේ තමයි රෝම 3 වෙනි පරිච්ඡේදය 23 අපි දන්නවා මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිනවා. අපි හැම කෙනෙක්ම පව්කාරයන්. ඕනම ආගමික කතෘවරු ඕන නමක් එතනට දාගන්න. මේ පොළොවට පැමිණියා වූ සියලුම ආගමික කතෘවරුන් ඇතුළු හැම මිනිසෙක්ම පව් කරලා දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිනවා. අපි දේව වචනේ ඒ සැටියෙන් කතා කළ යුතුව තිබෙනවා. ඒ නිසා ඒ தත්ත්වයේ තිබියදීත් බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ අපව තෝරගෙන තිබෙනවා. අපි පව්කාරයන්ව සිටියේදී ඊට ප්‍රථමයෙන් ලෝකෙ මවන්ට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ අපිව තෝරගෙන තිබෙනවා. දෙවියන් වහන්සේ විසින් තෝරා ගැනීම යනු බයිබලයේ ඉගැන්වීමක්. තෝරා ගැනීමේ මූල ධර්මය මුළු බයිබලයේ පුරාම අපි දකිනවා ඒක උගන්වනවා බයිබලයේ තුල. නිදසුනක් වශයෙන් අපි දන්නවා ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ තෝරගත්ත සෙනගක් වුණා. අපි හැමෝම දන්න දෙයක්. ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ තෝරගත්ත සෙනගක් වුණා. අපි දකිනවා දීවිතයේ කතාව 7 වෙනි පරිච්ඡේදයේ යසායා 40 වෙනි පරිච්ඡේදයේ මේවා සඳහන් වෙනවා. මෙය අදටත් එසේමයි. ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ විශේෂිත ලෙස තෝරගත්තා. ඒක අදටත් එහෙමයි. සභාව විසින් කිසිසේත් ඊශ්‍රායලය ප්‍රතිස්ථාපනය කළේ නැහැ. ඒ කියන්නේ රීප්ලේස් කළේ නැහැ. එදත් එහෙමයි, අදත් එහෙමයි. උන්වහන්සේ සභාව ආරම්භ කළා ඒක හරි. සභාව කියන්නේ ඊශ්‍රායලයේ රීප්ලේස්මන්ට් එකක් නෙමෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ ඒක අපි. තවමත් දෙවියන් වහන්සේගේ උන්වහන්සේට ඊශ්‍රායලයේ වෙනුවෙන් ඒ සොකිය උරුමයක් වන සෙනග වෙනුවෙන් උන්වහන්සේට තවමත් අරමුණක් තිබෙනවා.
අපි දකින අන්‍ය ජාතීන්ගේ සම්පූර්ණත්වය වෙනකොට නැවත උන්වහන්සේ ඊශ්‍රායල් කෙරෙහි යොමු වෙන්න යනවා. ඒ යාකෝබ්ගේ අභක්තිය දුරු කරන්නට යනවා. පීඩා අවුරුදු 7ේදී ඊශ්‍රායල් සෙනග බොහෝ තවදුරටත් දඬුවම් විඳින්නට යනවා. හැබැයි යේසුස් වහන්සේ ඔලිව කන්දට එනකොට ඊශ්‍රායල් සෙනග වැළපෙන්න යනවා. ඊශ්‍රායල් සෙනග මෙසියස් එදාට දකින්නට යනවා. ඒ නිසා උන්වහන්සේ ඊශ්‍රායල් සෙනගව විශේෂ ලෙස තෝරගත්තා. අපි දකින ද්විතීය කතාවේ 7 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ ඉඳන් තිබෙනවා මක්තිසර නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේට ශුද්ධ සෙනගක්ය. පොළොව තලෙහි සිටින සියලු මනුෂ්‍ය වර්ගයන් අතරින් ස්වාමින් වහන්සේ තමන් සන්තක සෙනගක් වන පිණිස නුඹ තෝරාගත්සේක. දැක්කනේ උන්වහන්සේ ඊශ්‍රායල් සෙනග තෝරාගෙන තිබෙනවා. ස්වාමින් වහන්සේ නුඹලා කෙරේ ඇලුම් වී නුඹලා තෝරාගත්තේ අන්න දැන් අපිට හිතනවා ඇයි තෝරගත්තේ ඊශ්‍රායල් සෙනග? ඇයි විශේෂිත මොකක්ද ඒගොල්ලෝ තුල? එහෙම විශේෂත්වයක් අපි දන්නේ නැහැ. බයිබලෙ එහෙම ලියලා නැහැ. හැබැයි උන්වහන්සේ තෝරගත්තා. දැන් උන්වහන්සේම කියනවා ඇයි තෝරගත්තේ? ඒගොල්ලෝ විශේෂ නිසා නෙමෙයි. බලන්න 7 වෙනි පදේ ඉඳන් කියන උන්වහන්සේ නුඹලා කෙරෙහි ඇලුම් වී නුඹලා තෝරාගත්තේ අන් සියලු ජනයන්ට වඩා නුඹලා ගණනින් වැඩි නිසා නොවේ. මක්නිසර නුඹලා අන් සියලු ජනයන්ට වඩා ස්වල්ප බහුය. නමුත් ස්වාමින් වහන්සේ නුඹලා බලවත් හස්තයකින් පිටතට ගෙනවිත් වහල් කමේ ගෙදරවන මිස්රයේ රජ වූ පාරාවෝ අතින් නුඹලා මිදුවේ උන්වහන්සේ නුඹලාට ප්‍රේම කළ නිසාත් නුඹලාගේ පියවරුන්ට දිවුරීම ඉෂ්ට කරන්නට කැමති වූ නිසාත් කියලා බයිබලයේ සඳහන් වෙනවා. අපි දකින්නේ ආබ්‍රහම්ට වෙච්ච පොරොන්දුව. උන්වහන්සේ අදටත් ඒක ඉෂ්ට කරනවා. එබැවින් නුඹේ දෙවියන් ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ බවද උන්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන්නන් සමග පරම්පරා දහසක් දක්වා ගිවිසුම සහ කරුණාව පවත්වන්නා වූ විශ්වාස වූ දෙවියන් වහන්සේ බවද උන්වහන්සේට වෛරවන්නන් විනාශ කරන පිණිස උන්වහන්සේ ඔවුන්ගේ මුහුණු ඉදිරිපිට ඔවුන්ට ප්‍රතිඵල දෙන බවද දැනගන්න. උන්වහන්සේ තමන්ට වෛරවන්නා ගැන ප්‍රමාද නොවි ඔහුගේ මුහුණ ඉදිරිපිට ඔහුට ප්‍රතිඵල දෙනසේක. එබැවින් පවත්වන්ට මා විසින් අද නුඹට අනකරන ආඥාවද පනත්ද විනිශ්චයන්ද රක්ෂා කරන්න කියලා ද්විතීය කතාවේ සඳහන් වෙනවා. මේ 7 වෙනි පරිච්ඡේදයේ අපි දැක්කන ස්වාමි දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායල් සෙනගගේ ස්පෙෂල් නිසා නෙමෙයි. උන්වහන්සේගේ ස්වෛරීය අයිතිය තුල දෙවියන් වහන්සේ කැමති දේ උන්වහන්සේ කරනවා. අපිට ඒව වෙනස් කරන්න බෑ. දෙවියන් වහන්සේ කැමති වුණා ආබ්‍රහම්වත් තෝරගන්න ඌර් දේශයෙන්. මිස්ර දේශයෙන්. ඒක උන්වහන්සේගේ කැමැත්ත. අපි දන්නේ ඇයි කියලා. උන්වහන්සේ කාත් එක්කවත් උන්වහන්සේ මේ අපි කියන්නේ මේ සැලසුම් කර ඉන්නේ නැහැ. උන්වහන්සේ කැමති දේ කරනවා. උන්වහන්සේ තෝරගත්ත ඊශ්‍රායල් සෙනගව. ඒ වගේම අපි දකිනවා යෙසායා 45:4 වෙනි පදයේ කියනවා අර අභිෂේක කළ තැනතාන කෝරෙෂ් කියන අනාගත වාක්‍යයක් කියන වෙලාවේ කියනවා මගේ මෙහෙකර වූ යාකොබ් නිසාත් මා තෝරාගත් ඊශ්‍රායල් නිසාත් නුඹේ නම කියා කැඳවිමි. නුඹ මා නෑඳින්න නමුත් නුඹට නමක් තැබීමි කියලා අනාගත වාක්‍යයක් කෝරෙෂ් රජු ඉපදෙන්නත් ඉස්සලා අවුරුදු 100 ගණනකට ඉස්සලා අනාගත වාක්‍යයකින් මෙතනදී කතා කරනවා. එතනදී මට මේ කතා කරන්න ඕනේ එතනදීත් උන්වහන්සේ මතක් කරනවා මෙහෙකර වූ යාකොබ් නිසාත් මා තෝරාගත් ඊශ්‍රායල් නිසාත් මා තෝරාගත් ඊශ්‍රායල් දැක්කද? මේ ප්‍රධාන ලෙස මම මේ ස්ථානයේ ඉඳන් තමයි පැමිණෙන්නේ. උන්වහන්සේ ඊශ්‍රායල් සෙනග තෝරගත්තා. මෙහෙකර වූ යාකොබ් ඉස්මායිල් නෙමේ යාකොබ් ඊසාක්. උන්වහන්සේ ආබ්‍රහම් ඊසාක් යාකොබ්ගේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ මුස්ලිම්මාගේ විශේෂ ඒගොල්ලෝ කියන ඔය අල්ලා දෙවියන් වහන්සේ නෙමේ. අල්ලා දෙවි කෙනෙක් නෙමේ. උන්වහන්සේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ මෙහෙකර වූ යාකොබ් නිසාත් මා තෝරාගත් ඊශ්‍රායල් නිසාත් කියලා මෙතනදී කතා කරනවා. උන්වහන්සේ මුස්ලිම් ජාතිය තෝරගත්තේ නැහැ. උන්වහන්සේ තෝරගත්තේ ඊශ්‍රායල් සෙනග. ඒක අදටත් එහෙමයි, ඒක එදත් එහෙමයි. හලෙලූයා. ද්විතීය කතාවේ 14 වෙනි පරිච්ඡේදයේ 2 කියනවා මක්නිසාද නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේට ශුද්ධ සෙනගක් කියලා ඊශ්‍රායල් සෙනග ගැන කියනවා. ස්වාමින් වහන්සේද පොළොව තැලෙහි වසන සියලු මනුෂ්‍යයන් අතරින් තමන් සන්තක සෙනගක් වන පිණිස නුඹ තෝරාගත්සේක. මේක බොහෝ අර පුරාණ ගිවිසුම තුල සඳහන් වෙනවා. බොහෝ වර සඳහන් වෙනවා. නැවත නැවතත් සඳහන් වෙනවා. උන්වහන්සේ තෝරගත්තේ ඊශ්‍රායල් සෙනග. උන්වහන්සේ ඉස්මායිල්ව තෝරගත්තේ නැහැ. උන්වහන්සේ තෝරගත්තේ ඊශ්‍රායල් සෙනග. ඊසාක් කරහා ඒ යාකොබ් හරහා උන්වහන්සේ ඊශ්‍රායල් සෙනගව තෝරගත්තා.
අපි දකින උන්වහන්සේ ආබ්‍රහම තෝරගත්තා. එවින ආකාරයේ බයිබලයේ ඒ පුරාණ ගිවිසුම තුල මේක පැහැදිලිව සඳහන් වෙනවා. දෙවියන් වහන්සේගේ දිව්‍යමය වශයෙන් උන්වහන්සේ පැරණි ගිවිසුමේ පටන් මිනිසුන් තෝරාගත්තා. අපි ඒක දකිනවා බයිබලයේ අපි කියවනකොට. උදාහරණයක් වශයෙන් උන්වහන්සේ ආබ්‍රහම්ව, ඊසාක්, යාකොබ්, යෝසප්, මෝසෙස්ව, දාවිත්ව, ඒ වගේම විවිධ ඒ අනාගත වක්තෘන් වරුන්ව, ඒ වගේම සිරුබාබෙල් මෙවැනි මේ ඇවිල්ලා උන්වහන්සේ තෝරාගත් අයගෙන් සමහරක්ගේ නම් මම මේ කියන්නේ. උන්වහන්සේ එවැනි ආකාරයෙන් උන්වහන්සේ ඒ යුගයන් වල ඒ අවස්ථාවන් වල උන්වහන්සේගේ ස්වෛරී අයිතිය තුල උන්වහන්සේ කැමති දේ කරන දෙවියන් වහන්සේ බැවින් උන්වහන්සේ ඒ මනුෂ්‍යයන්ව තෝරගත්තා විශේෂ වැඩ වෙනුවෙන්. ඒ වගේම උන්වහන්සේ ඊශ්‍රායල් සෙනගව තෝරගත්තා මුළු ලෝකයාට උන්වහන්සේ ආශිර්වාදයක් වන පිණිස. ඒ වගේම අපි දකිනවා තවද අලුත් ගිවිසුමේ යොහාන් බෞතිස්තව දෙවෙනසෝ තෝරගෙන තිබෙනවා. ඒවා යොහාන් බෞතිස්ත ගැන පුරාණ ගිවිසුමෙන් ආන්ත වාක්‍ය තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් වන ඒ විශේෂිත අපොස්තලවරුන් උන්වහන්සේ තෝරගත්තා. ඒ වගේම බයිබලයේම සඳහන් වෙනවා අපි දකිනවා දෙවියන් වහන්සේ ත්‍රිඑක දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ පුත්‍රයන්න් වහන්සේ ශුද්ධාත්මන් වහන්සේ අපි එකම දෙවියන් වහන්සේ. නමුත් බයිබලයේම සඳහන් වෙනවා ස්වාමින් වහන්සේගේ සේවකයාණන් වන යේසුස් වහන්සේවත් උන්වහන්සේ තෝරගත්තා. මේක වෙලාවකට පටලැලි සහගත වගේ වෙන්න පුළුවන්. උන්වහන්සේ තමයි දෙවියන් වහන්සේ. ඔව් යේසුස් වහන්සේ තමයි වාක්‍යano. පටන් ගැම්නේදී වාක්‍යano සිටියා. අපි දකිනවා පියාණන් වහන්සේත් පුත්‍රයන් වහන්සේත් එක්කෙනෙක්. අපි දන්නවා මේ සෑම දේ අපිට මේවා මනුෂ්‍ය ඥාණයෙන් තේරුම් ගන්න බෑ. නමුත් බයිබලයේ සඳහන් වෙනවා යේසුස් වහන්සේවත් ඒ ස්වාමින් වහන්සේගේ සේවකයාණන් වන යේසුස් වහන්සේවත් දෙවියන් වහන්සේ තෝරගෙන තිබෙනවා. ඒක බයිබලයේ සඳහන් වෙනවා. අපි දකිනවා තවත් බයිබල් පද කිහිපයක් අපි බලමු. ලූක් 9 වෙනි පරිච්ඡේදයේ 35 කියනවා එවිට මේ මාගේ පුත්‍රයා නොය මාගේ තෝරාගත් නැත්තේය මොහුට ඇහුම්කම් දෙන්නයි වලාකුලෙන් හඬක් නික්ම වුණේය. යේසුස් වහන්සේ එදා අර යොහාන් බෞතිස්ත නැත්නම් ශ්‍රාවක යොහාන් තුමා අතින් අර වතුරු බෞතිස්මය ලබන වෙලාවේ ඒ ස්වර්ගෙන් හඬක් ආවා. පියාණන් වහන්සේ කතා කළා. අපි දකිනවා ශුද්ධාත්ම වහන්සේ පරවීග විලාසයෙන් ආවා. මේ සිද්ධිය අපි දන්නවා. එතනදී බලන්න එතනදී කියනවා මාගේ තෝරාගත් නැත්තා කියලා. එතනදී පියාණන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කරනවා. අපි දකිනවා මේ යෙසායා 42 වෙනි පරිච්ඡේදයේ අනාගත වාක්‍යයක් කතා කරනවා යේසුස් වහන්සේ ඒ පියාණන් වහන්සේ තෝරගත්තයි කියන දේ. මතෙව් 12 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ ඉඳන් සඳහන් වෙනවා මේ කාරණාවල් ගැන. අපි දකිනවා 1 පේත්‍රස් 2 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ ඉඳන් 10 දක්වා තිබෙනවා මනුෂ්‍යයන් විසින් එපා කළ නොමුත් දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ අනර්ග ජීවමාන ගලක් වැනි උන්වහන්සේ වෙතට පැමිණ නුඹලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ ආත්මික පූජා ඔප්පු කරන පිණිස සුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල්මෙන් ගොඩනගනු ලබන්නහුය. දැක්කනේ දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ අනර්ග ජීවමාන ගලක්. ඒ කියන්නේ යේසුස් වහන්සේ. උන්වහන්සේ යේසුස් වහන්සේවත් තෝරගෙන තිබෙනවා. 6 වෙනි පදේ ඉඳන් කියනවා ඉනිසා බලව ගලක් අනර්ග කොනේ ප්‍රධාන ගලක් සියොන්හි තබමි. මේ අනාගත වාක්‍යයක් මතක් කරනවා පේත්‍රස්. උන්වහන්සේ කෙරෙහි අදහන්නා ලැජ්ජාවට නොපමිණෙන්නේ යයි ලියවිල්ලේ අන්තර්ගතව තිබේ. එබැවින් අදහන්නා වූ නුඹලාට ඒ ගෞරවය ඇත්තේය. නමුත් නොඅදහන්නන්ට ගෙවල් සාදන්නන් විසින් එපා කළ ගලම කොනේ ප්‍රධාන ගල කරන ලද්දේය. තවද ඒ පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද කරන ලද්දේය. මක්නිසාද ඔහු වචනයට අකීකරුව සිට පැකිලෙති. අපි දකිනවා ඊශ්‍රායල් සෙනඟ පැකිලෙනවා මේ ක්‍රිස්තුස් වහන්සේ නැමැති පර්වතය ඒ කොනේ ගල ප්‍රධාන ගල ඉදිරියේ. ඊටද ඔහු නියම කරන ලද්දේ. රැකඩ ඒකට නියම කරලා තිබෙනවා. අකීකරුව සිට නමුත් අන්ධකාරයෙන් Tamanගේ විශ්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තනන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධ වූ ජාතියක්ද දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නෝය. වරක් නුඹලා සෙනගක්ව සිටියේ නැත. මේ අනාගත වාක්‍යයක් මේ කතා කරන්නේ. වරක් නුඹලා සෙනගක්ව සිටියේ නැත. නමුත් දැන් දෙවියන් වහන්සේගේ සෙනගක්ව සිටින්නහුය. දයාව නොලැබ සිටිය නමුත් දැන් දයාව ලැබ සිටින්නහුය. දැක්කනේ එතනදී කියනවා නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද. දැක්කද? උන්වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙන විශේෂයෙන් මේ සභාව උන්වහන්සේ තෝරාගත් වංශයක්. ඔබව මාව උන්වහන්සේ තෝරගෙන තිබෙනවා. උන්වහන්සේ තෝරගෙන තිබෙනවා.
මේ පොළවේ කිසිම සැබෑ දෙවි කෙනෙක් වෙන නැහැ. එකම දෙවියන් වහන්සේ ජීවමාන එකම සැබෑ වූ දෙවියන් වහන්සේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ පමණයි. වෙන කිසි දෙවි කෙනෙක් මේ පොළවේ නැහැ. මනුෂ්‍යෝ අදහන සියලු දෙවිවරු පිළිම පමණයි. ඒක බයිබලයේ ලියනවා ඒක. ජාතින්ගේ දෙවිවරු පිළිම පමණක්මයි කියලා බයිබලයේ ලියනවා. ඒක එදත් එහෙමයි, ඒක අදත් එහෙමයි. ඒක හෙටත් එහෙමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මනුෂ්‍යයන්ගේ මේ ආගම් දහම්, මේ මනුෂ්‍යයන්ගේ මනුෂ්‍ය නියෝග, මේ නීති රීති, මේ ආගම් දහම් ඒව වැඩක් නැහැ. බයිබලයේ වැදගත්. බයිබලයේ වැදගත්. උන්වහන්සේ තෝරගත් ඔබව මාව. ආමෙන්. උන්වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙනවා. යොහාන් 13 වෙනි පරිච්ඡේදය 18 කියනවා මා කතා කරන්නේ නුඹලා සියල්ලන් ගැන නොවේ. මා විසින් තෝරාගත්තවුන් මම දනිමි. යේසුස් වහන්සේ කියනවා. නමුත් මාගේ භෝජනය කන තැනැත්තා මට විරුද්ධව විලුඹ එසැව්වේ යයි ලියා තිබෙන ලියවිල්ල සම්පූර්ණ විය යුතුය. යේසුස් වහන්සේ දා මෙතනදී කතා කරන්නේ. බලන්න යේසුස් වහන්සේම කියනවා මා විසින් තෝරාගත්තවුන් මම දනිමි. දැක්කද? යේසුස් වහන්සේ දා අර ගෝලයන්ව තෝරගත්තා. ඒ වගේ දෙවියන් වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙනවා. යොහාන් 6 වෙනි පරිච්ඡේදය 70 යේසුස් වහන්සේ උන්ට උත්තර දෙමින් මා විසින් නුඹලා 12 දෙනා තෝරාගත්තා නොවේද? නමුත් නුඹලාගෙන් එක්කෙනෙක් යක්ෂයෙක් යයි කීසේක. බලන්න යේසුස් වහන්සේ ගෝලෝ 12 දෙනාව තෝරගත්තා. ඒ කියන්නේ යූදස්වත් යේසුස් වහන්සේ තෝරගෙන තිබෙනවා. අපි දකිනවා එයා තෝරගත්තත් එයා විනාශ වුණා. එයා යේසුස් වහන්සේ පාවා දුන්නා. මේවා අනාගත වාක්‍ය ලෙස තිබෙනවා. සමහර වෙලාවට මේවා තේරුම් ගන්න අපිට අපහසුයි. නමුත් බයිබලයේ කියනවා යේසුස් වහන්සේ 12 දෙනා මෙතන මේ ගණන කියනවා. යේසුස් වහන්සේ කියනවා මම 11 දෙනා තෝරගත්තා කියන කිව්වේ නෑ මෙතනදී. මෙතනදී යේසුස් කන්ෆර්ම් කරනවා මා විසින් නුඹලා 12 දෙනා තෝරාගත්තා නොවේද? ඒ කියන්නේ යේසුස් වහන්සේව පාවා දෙන්න යන්නා වූ යුදස්වත් උන්වහන්සේ තෝරගෙන තිබෙනවා. තෝරගෙන තිබෙනවා. යොහන් 17 වෙනි පරිච්ඡේදයේ 6 ඉඳන් කියනවා අර යේසුස් වහන්සේ එදා කරපු ගෙත්සෙමනේ ආඥාවේදී ඔබ ලෝකෙන් මට දුන් මනුෂ්‍යයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කළෙමි. දැක්කද? පියාණන් වහන්සේ යේසුස් වහන්සේට ඔබව මාව දීලා තිබෙනවා. ආමෙන්. පියාණන් වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙනවා, කැඳවලා තිබෙනවා. අපිව යේසුස් වහන්සේට දීලා තියෙනවා. ඒකයි මේ යේසුස් වහන්සේ පොළොවේ ඉන්න වෙලාවේදී කියන්නේ. ඊ ගෝලෝ ගැන සහ උන්වහන්සේගේ ශ්‍රාවකයන් ගැන කියනවා ඔබ ලෝකයෙන් මට දුන් මනුෂ්‍යයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කළෙමි. ඔහු ඔබ සන්තක වූෝය. ඔබ ඔවුන් මට දුන්සේක. දැක්කද? යේසුස් වහන්සේ නැවත කියනවා ඔබ ඔවුන් මට දුන්සේක. පියාණන් වහන්සේ යේසුස් වහන්සේ ආඥා කරනලා කියනවා පියාණන් වහන්සේ ඔබයි මට මේ සෙනගව මට දුන්නේ. ඔහු ඔබගේ වචනේ ආරක්ෂා කළෝය. ඔබ මට දුන් සියල්ලම ඔබගෙන් පැමිණිනු බව ඔහු දැන් දනිති. මක්නිසාද ඔබ මට දුන් වචන මම ඔවුන්ට දුනිමි. ඔහු ඒවා පිළිගෙන මා ඔබ වෙතින් ආ බව සැබවින්ම දැන ඔබ මා ඒ වූ බව විශ්වාස කළෝය. අද අපිත් උන්වහන්සේගේ දරුවන් ලෙස අපි විශ්වාස කරනවා පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේ වේවුවා. අපි අද නොදැක විශ්වාස කරනවා. එදා ඇසින් දුටු සාක්ෂිකාරයෝ හිටියා. මම ඔවුන් ගැන යාඥා කරමි. ලෝකයා ගැන යාඥා නොකරමි. නමුත් මට ඔබ දුන් ඔවුන් ගැන යාඥා කරමි. මක්නිසාද ඔහු ඔබගේය කියලා යේසුස් වහන්සේගේ යාඥාවේදී උන්වහන්සේ කතා කරනවා. රෝම 9 වෙනි පරිච්ඡේදයේ 7 ඉඳන් කතා කරනවා. මක්නිසාද ඊශ්‍රායල්ගෙන් වූ සියල්ලෝම ඊශ්‍රායල් වරු නොවේති. ඔහු ආබ්‍රහම්ගේ වංශය නිසාම සියල්ලෝම දරුවෝද නොවේති. මේ පවුලතුමා කතා කරනවා. නමුත් නුඹේ වංශය නම් කරනු ලබන්නේ ඊසාක් කෙරෙන් යයි කියා තිබේ. මේ කතා කරමින් රෝම 9 වෙනි පරිච්ඡේදයේ පාවුලතුමා උප්පත්ති 21 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ උපුටා ගනිමින් කතා කරනවා නුඹේ වංශය නම් කරනු ලබන්නේ ඊසාක් කෙරෙන් කියන දේ. ආමෙන්. නුඹේ වංශය නම් කරනු ලබන්නේ ඉස්මායිල් කෙරෙන් නෙමෙයි. ඊශ්‍රායල් ඊසාක් කෙරෙන්. ආමෙන්. ඊසාක් කෙරෙන්. දෙවියන් වහන්සේ කියන්නේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ. අපි මේ කතා කරන්නේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ කියන අල්ලාහගෙන නෙමෙයි. එයා මනුෂ්‍යයන් විසින් හදාගත්ත මිත්‍යා දෙවි කෙනෙක්. ඊට පස්සේ කියනවා 8 වෙනි පදේ එනම් මාංශෙන් වූ දරුවෝම දෙවියන් වහන්සේගේ දරුවෝ නොවේති. නමුත් වංශයක් ලෙස ගණන් ගනු ලබන්නේ පොරොන්දුවේ දරුවෝය. මක්නිසාද මේ කාලයේ හැටියට මම එන්නෙමි සාරාට පුතෙක් ලැබෙන්නේ යන වචනය පොරොන්දුවේ වචනයක්ය. එපමණක්ද නොවේය. එක්කෙනෙකු නිසා එනම් අපේ පිය වූ ඊසාක් නිසා රෙබේකා ගර්භණීය වූ කල්හිද ඒතාක් දරුවන් නොයිපද
යහපතක්වත් අයහපතක්වත් නොකර සිටි කල්හිද ක්‍රියා නිසා නොව කැඳවන දෙවියන් වහන්සේ කැඳවන තැනන් වහන්සේ නිසා තෝරා ගැනීමේ ප්‍රකාරයට දෙවියන් වහන්සේගේ නියමය ස්ථිරවන පිණිස වැඩිමහල්ලා බාලයාට සේවය කරන්නේ යයි ඈට කියන ලද්දේ. එසේම මම යාකොබ්ට ප්‍රේම කළෙමි, ඒසව්ට අප්‍රිය විමි ලියා තිබේ. එසේනම් කුමක් කියමුද? දෙවියන් වහන්සේ වෙත අධර්මිෂ්ඨකම ඇද්ද? එසේ නොවේවා. මක්නිසද මම දයාවෙන්ට කැමති තැනැත්තාට දයාවන්නෙමි, අනුකම්පා කරන්නට කැමති තැනැත්තාට අනුකම්පා කරන්නෙමි. උන්වහන්සේ මෝසෙස්ට කීසේක. ඒ නිසා එය කැමති වන තැනැත්තන්ගෙන්වත් දුවන තැනැත්තන්ගේවත් නොව දයාවෙන්නා වූ දෙවියන් වහන්සේගෙන් වේ. මක්නිසාද නුඹ කෙරෙහි මාගේ බලය පෙන්වා මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශ වන පිණිස නුඹ නැගිටවීමි ලියවිල්ලේ පාරාවෝට කියා තිබේ. මෙසේ උන්වහන්සේ කැමති කෙනෙකුට දයාවන සේක, කැමති කෙනෙකු දැඩි කරන සේක. ඒක උන්වහන්සේගේ ස්වෛරී අයිතිය. අපිට ඒක ක්වෙස්චන් කරන්න බෑ. අපිට ඒක ප්‍රශ්න කරන්න බෑ. අපිට දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ ස්වෛරී අයිතිය ප්‍රශ්න කරන්න බෑ. ලෝකෙ මිනිස්සු මෝඩයෝ වගේ ප්‍රශ්න කරනවා. හැබැයි අපි දෙවියන් වහන්සේගේ දරුවෝ ලෙස වචනය යම් පමණ හෝ උන්වහන්සේගේ වචනේ දන්න දරුවන් ලෙස අපිට බෑ ඒවා ප්‍රශ්න කරන්න. මට තේරෙන්නේ නැහැ. ඒකයි කියන්නේ මේක හරි සංකීර්ණ මාතෘකාවක්. නමුත් බොහෝම ප්‍රවේශමෙන් අපි මේක යම් කාරණාවක් අපි බලමු. ඒ නිසා බලන්න දෙවියන් වහන්සේ තෝරගෙන තිබෙනවා. උන්වහන්සේ කැඳවලා තිබෙනවා. උන්වහන්සේගේ කාරණාව, උන්වහන්සේ මේ තෝරාගත්ත, උන්වහන්සේ කැඳවාගත්ත කාරණාව ගැන අපි මේ අධ්‍යයනය කරන. අපි දකිනවා හග්ගයි දෙවෙනි පරිච්ඡේදයේ 23 කියනවා සේනාවල ස්වාමින් වහන්සේ කතා කොට ෂෙල්තියල්ගේ පුත්‍ර වූ මාගේ මෙහෙකර වූ ශරුබාබෙල් මම ඒ දවසේදී නුඹ රැගෙන පේරස් මුද්දක් කොට තබා ගන්නෙමි. ස්වාමින් වහන්සේ කීසේක. මක්නිසාද නුඹ තෝරා ගතිමි සේනාවල ස්වාමින් වහන්සේ කියන සේකයි කීවේ. දැක්කද? ඒ ශරුබාබෙල්ව ස්වාමින් වහන්සේ තෝරගත්තා. නෙහෙමියා 9 පරිච්ඡේදයේ 7 කියනවා ඔබ වනාහි ආබ්‍රහම්ව තෝරාගෙන ඌර් නම් වූ කල්දිවරුන්ගේ නුවරින් ඔහු ගෙනවුත් ආබ්‍රහම් යන නම ඔහුට තැබුවා වූ දෙවි වූ ස්වාමින් වහන්සේ. දැක්කනේ? ඔබ වනාහි ආබ්‍රම් තෝරාගෙන, ඒ ආබ්‍රම්නේ ආබ්‍රහම් ලෙස නම වෙනස් කරානේ දෙවියන් වහන්සේ. ඔබ වනාහි ආබ්‍රම් තෝරාගෙන ඌර් නම් වූ කල්දිවරුන්ගේ නුවරින් ඔහු ගෙනවුත් ආබ්‍රහම් යන නම ඔහුට තැබුවා වූ දෙවි වූ ස්වාමින් වහන්සේ. දෙවියන් වහන්සේ කැමති වුණා. ඇයි උන්වහන්සේ තිබුණා ආබ්‍රහම් නැතුව වෙන කෙනෙක් තෝරගන්න? අපි දන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ සර්ව බලධාරී අයිතිය. රෝම 7 වෙනි පරිච්ඡේදයේ 13 කියනවා ස්වාමින් වහන්සේ තුල තෝරාගනු ලැබුවා වූ රූපස්ටද ඔහුගෙන් මාගෙත් මෑණියන්ටද ආචාර කරන්න කියලා රෝම පොතේදී පාවුලුතුමා කියනවා. දැක්කද? ස්වාමින් වහන්සේ තුල තෝරාගනු ලැබුවා වූ රූපස් කියලා දෙවියන් වහන්සේගේ දරුවෙක් ගැන මෙතනදී සඳහන් වෙනවා. ගලාති පළවෙනි පරිච්ඡේදයේ 15 ඉඳන් සඳහන් වෙනවා 17 දක්වා. නමුත් මේ පාවුලුතුමා එයා ගැන කියනවා. නමුත් මව්කුස පටන් මා වෙන් කළා වූද තමන්ගේ කරුණාව කරන කොටගෙන මා කෙඳෙව්වා වූද දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයන්න් වහන්සේගෙන අන්‍ය ජාතීන් අතරේ මා විසින් දේශනා කරන පිණිස උන්වහන්සේ මා තුලෙහි ප්‍රකාශ කරන්නට කැමති වූ කෙනෙහිම මාංශය හා රුධිරය සමග මන්ත්‍රණය නොකොට මම පළමුවෙන් ප්‍රේරිතයෙක්ව සිටිය වුන් ළඟට යෙරුසලමට නොගොස් අරාබියට පිටත්ව ගොස් නැවත දමස්කයට ඇරි ආවෙමි කියලා පාවුලුතුමා එයාගේ කැඳවීම ගැන කතා කරනවා. දැන් බලන්න පාවුලුතුමා කියනවා, පාවුලුතුමාව දෙවියන් වහන්සේ බලන්න කැඳවලා තිබෙනවා. නමුත් මව්කුස පටන් මා වෙන් කළා වූ. දැක්කද? මව්කුසේ ඉඳන්ම තෝරගෙන වෙන් කරලා කැඳවලා තිබෙනවා දෙවියන් වහන්සේ පාවුලුතුමාව. බයිබලයේ අපි කලින් කතා කරා ලෝකේ අත්විවරම් දමන්ට ප්‍රථමයෙන් උන්වහන්සේ ඔබව මාව කැඳවලා තිබෙනවා. මේ අධ්‍යයනය අපි මේ කරමින් සිටින්නේ. ක්‍රියා 9 වෙනි පරිච්ඡේදයේ 15. නමුත් ස්වාමින් වහන්සේ ඔහුට කතා කොට යන්න මක්නිසද ඔහු මාගේ නාමය අන්‍ය ජාතීන්ටද රජුන්ටද ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ඉදිරියට ගෙන යන්නට මා විසින් තෝරා ගන්නා ලද භාජනයක් කියලා මේ පාවුලුතුමාගේ කැඳවීම ගැන අර කොරලේ මේ අර තවත් කෙනෙක්ට කතා කරනවා. පාවුලුතුමාගේ ඇසුව කරන්න ආඥා කරේ අන්‍යයාට මෙයා කතා කරනවා. මට එනම අමතකුණා එකපාරට. ඒ නිසා මේ බලන්න එතනදී මා විසින් තෝරා ගන්නා ලද භාජනයක් කියලා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ එතනදී කතා කරනවා.
මතෙව් 22:14 මක්නිසාද කැඳවනු ලැබුවෝ බොහෝය තෝරා ගනු ලැබුවෝ ස්වල්ප දෙනෙක්ය කියලා එතනදි සඳහන් වෙනවා. කැඳවනු ලැබුවෝ බොහෝය තෝරා ගනු ලැබුවෝ ස්වල්පයක්ය. ආයේ මතෙව් 24:14 කියනවා ඒ දවස් ලුහුණු නොකරන ලද්දේ වීනම් කිසි කෙනෙක් නොගැලවෙන්නේය. නමුත් තෝරා ගනු ලැබුවන් උදෙසා ඒ දවස් ලුහුඬු කරනු ලබන්නේ. දැකද අර උනාසේ මේ අර පීඩා අවුරුදු කාලය ගැන මේ කතා කරන්නේ. තෝරා ගත්තවුන් වෙනුවෙන් ඒ දවස් ලුහුඬු කරනවා. මෙතනදී විශේෂ ලෙස මේ තෝරා ගනු ලැබුවන් කියන්නේ ඊශ්‍රායල් සෙනඟ. ඒ තෝරා ගනු ලැබුවන් උදෙසා ලුහුඬු කරනවා. ඒ අවුරුදු 7කට එක කෙටි කළා. ඒක තවත් කෙටි කරන්න යන්නේ නැහැ දෙවියන් වහන්සේ. මතෙව් 24 කියනවා මක්නිසාද බොරු ක්‍රිස්තුස්වරු බොරු අනාගත වත්රුවදුරු නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබුවන් පවා මුලා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නය කියලා මේ අන්තිම කාලේ ඒ බොරු අය ගැන මෙතෙන්දී යේසුස් වහන්සේ කතා කරනවා. තෝරාගත් අයවත් මුලාවට පත් කරන්න තරම් හාස්කම් කරන්නට යනවායි කියන දේ. දැන් මේවා ඉදිරියට තව බොහෝ වෙන්න යනවා. අන්ත ක්‍රිස්තුස්ගේ පාලන සමයේ බොහෝ වෙන්න යනවා මේවා. මතෙව් 24 පරිච්ඡේදයේම 31ක් කියනවා උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවනසේක. ඔහු අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේගේ තෝරාගත්වුන් රැස් කරන්න ඕය. දැක්කනේ? දැන් මේ අපි අද මේ කතා කරමින් ඉන්නේ තෝරා ගැනීම ගැන. බලන්න කොපමණ කතා කරනවද උන්වහන්සේ තෝරගත්තා කියන දේ. උන්වහන්සේ කැඳෙව්වයි කියන දේ. ඒ වගේම යෝහාන් 15 වෙනි පරිච්ඡේදයේ 16 යේසුස් වහන්සේ කියනවා නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කළෙමි. එසේ කලේ නුඹලා ගොස් ඵලදරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය. බලන්න යේසුස් වහන්සේ කියනවා මාව තෝරගත්තේ නෑ. මමයි ඕගලන්ව තෝරගත්තේ. ඇයි තෝරගත්තේ? එසේ කලේ නුඹලා ගොස් ඵලදරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත්. දැක්කනේ? අපි උන්වහන්සේ තෝරගෙන තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල පවතින ඵල දරන්න. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට සූදානම් වෙන්න. අනිත් මේ ලෝකයේ මිනිස්යන්ට ක්‍රිස්තුස් වහන්සේ තුල ආදර්ශයක් වෙන්න. ඔබව මා උන්වහන්සේ තෝරගෙන තිබෙනවා. කැඳවලා තිබෙනවා. යෝහාන් 15 වෙනි පරිච්ඡේදයේම 19 කියනවා නුඹලා ලෝකයට අයිති නම් ලෝකයා Tamanගේ අයට ආදරවන්නෝය. නමුත් නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹට වෛර වෙති. අද අපි දකිනවා මේක. මම මේක දකිනවා විශේෂ ලෙස ඒ අන්තර්ජාලයේ බොහෝ විදේශීය නිවුස් වලදී මම දකිනදී සැබෑ කිතුණුවන්ට අද බොහෝ රටවල් වල සැබෑ කිතුණුවන්ට විරුද්ධව යම් කාරණාවල් වෙමින් යනවා. මොකද සැබෑ කිතුණුවන් උන්වහන්සේගේ වචනේ කතා කරනවා. ඒ නිසාම මේ ලෝකයේ සිටින මිනිස්යන්ට සහ බොරු කිතුණුවන්ට ඒගොල්ලන්ගේ පාපය තුල සමලිංගිකත්වය තුල වෙන්න පුළුවන්. ඒ දෙවියන් වහන්සේට විරුද්ධ කැරලිකාර ස්වභාවය තුල උන්ට ඉන්න බෑ මේ සැබෑ කිතුණුවන් නිසා. ඒක නිසාම මේ දෙවියන් වහන්සේ තෝරගත්ත දැක්කද නුඹලා තෝරාගත්ත ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසා ලෝකයා නුඹට වෛර වෙනවා. දෙවියන් වහන්සේ ඔබව මාව ලෝකෙන් තෝරගෙන තිබෙනවා. ඒක නිසාම පාපය තුල සිටින්න කැමති අය. බයිබලේ කියන්නේ අර අන්ධකාරයේ ආලෝකයට එන්න කැමති නේ අන්ධකාරයේ ඉන්න කැමති ආලෝකයට ආවම පාපය එක්ස්පෝස් වෙන නිසා. අන්න ඒ මිනිස්සු අන්න ඒ බොරු කිතුණුව සහ ඒ ලෝකයේ ඒ නොහැදිලි කාර්යෝ සැබෑ කිතුණුවන්ට වෛර වෙනවා. සැබෑ කිතුණුවන්ට වෛර වෙනවා. මොකද සැබෑ කිතුණුවන් තුලින් ඒ අයගේ ආගම් දහම් දර්ශන පවා අභියෝගයටපත් වෙනවා දේව වචනය තුලින්. ඒකත් මේ සැබෑ කිතුණුවන්ට වෛර වෙන්න හේතුවක්. හැම ආගමක්ම දහමක්ම ක්‍රිස්තුස් වහන්සේගේ වචනයෙන් මේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේගේ මේ වචනය තුලින් අභියෝගයටපත් වෙනවා. බුද්ධ ධර්මයේ අභියෝගයටපත් වෙනවා. ඉස්ලාම් ධර්මයේ අභියෝගයටපත් වෙනවා. හින්දු ධර්මයේ අභියෝගයටපත් වෙනවා. අනිකුත් ඕනෑම ධර්මයක් අනිකුත් ඕනෑම මනුෂ්‍ය නියෝගයක් සංකල්ප ක්‍රිස්තුස් වහන්සේ තුල මේ සුද්ධ වූ වචනේ මේ බයිබලයේ තුලින් අභියෝගයටපත් වෙනවා. ඒක එදත් එහෙමයි ඒක අදත් එහෙමයි අභියෝගයටමපත් වෙනවා. ඒක නිසාම ලෝකයා නුඹලාට වෛර වෙනවා. යෙසායා 46 10 වෙනි පදයේ ඉඳන් කියනවා මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධ නූන දේ පුරාණයේ පටන්ද දන්වන්නා වූ මාගේ මන්ත්‍රණය පවත්වන්නේ කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නේ මේ කියාත් කියන්නා වූ තනන් වහන්සේ. මේ දෙවියන් වහන්සේ අපිට වෙනස් කරන්න බෑ. බලන්න දෙවියන් වහන්සේ උන්වහන්සේ ගැනම කියන දේ. මම නැගෙනහිරින් ගිජු පක්ෂියෙක්ද දුරදේශයකින් මාගේ මන්ත්‍රණයේ මනුෂ්‍යයාද කැඳවා ගන්න තනන් වහන්සේය.
එසේම මම කියා තිබෙන්නාක් මෙන්ම ඒක පමුණුවන්නේ මේක අපිට නවත්තන්න බෑ. ඒක ලෝකයට නවත්තන්න බෑ. ඒක වෙන ආගමකට, දහමකට, දර්ශනයකට ඒ දෙවියන් වහන්සේගේ කාරණා නවත්තන්නටත් බෑ. එතන කියනවා මම කියා තිබෙන්නාක් මෙන්ම ඒක පමුණුවන්නෙමි. මම යෝජනා කර තිබෙන්නාක් මෙන්ම ඒක කරන්නෙමි. දෙවියන් වහන්සේ යෝජනා කරලා දේවල් උන්වහන්සේ කරනවා. ඒක නවත්තන්න මේ පොළවේ ආගමකට, දහමකට, දර්ශනයකට, මනුෂ්‍ය නියෝගවලට, රජයකට බෑ. හමුදාවකට බෑ. යම් සංවිධානයකට බෑ. ඊට පස්සේ කියනවා 12 වෙනි පදේ ධර්මිෂ්ඨකමින් ඈත්ව සිටින දැඩිසිත ඇත්තෙනි. මාගේ වචන අසන්න. මාගේ ධර්මිෂ්ඨකම ලං කරන්නෙමි. ඒක ඈත්ව තිබෙන්නේය. ඒක ඈත්ව නොතිබෙන්නේය. මාගේ ගැලවීමද ප්‍රමාද නොවන්නේය. මාගේ ගෞරවය වූ ඊශ්‍රායලයට සියොන්හි ගැලවීම දෙන්නෙමි. ගීතාවලිය 135:6 කියනවා ස්වාමින් වහන්සේ යමකට කැමති වූ සේක්ද එය අහසෙහිද පොළොවේහිද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්හිද ඉෂ්ට කළ සේක. දෙවියන් වහන්සේ යම් දෙයකට කැමති වුණාද, යමකට කැමති වුණාද, ඒ අහසෙහිද පොළොවේහිද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්හිද ඉෂ්ට කළ සේක. ආමෙන්. ඒක නවත්තන්න කාටවත් බෑ. දෙවියන් වහන්සේ යම් දෙයකට කැමති වුණාද, ඒ දේ උන්වහන්සේ ඉෂ්ට කරනවාම තමයි. උන්වහන්සේ ඔබව මාව කැමති වුණාද ඔබව මාව තෝරගන්න. ඒක උන්වහන්සේගේ ස්වෛරී අයිතිය, ස්වෛරී කැමැත්ත. ආමෙන්. ඒ නිසා අපි කොච්චර එනම් දෙවියන් වහන්සේට ගුණවන්ත වෙන්න ඕනද? අපි උන්වහන්සේ තෝරගෙන ගලවලා තිබෙනවා. මට මතකයි එදා 2004 වර්ෂයේ අප්‍රේල් 8 වෙනිදා උන්වහන්සේ මට එළිදරව් වුණා. මගේ ජීවිතේ පසුතැවීමකට ගෙනාවා. මේ දැඩි සිතක් තිබෙන මගේ ජීවිතේ උන්වහන්සේ එදා පසුතැවීමකට ගෙනල්ලා මගේ පාපය ගැන උන්වහන්සේ මට අඟවමින් එදා මගේ ජීවිතේ උන්වහන්සේ ගැලවීම දීලා මා තුල උන්වහන්සේ යහපත් වැඩක් පටන් ගත්තා. ඒක මම නෙමෙයි කරේ. උන්වහන්සේ එදා මාව පසුතැවීමකට ගෙනල්ලා උන්වහන්සේව පිළිගන්න පුළුවන් තත්ත්වයට උන්වහන්සේ ඒ දේ මා තුල කළේ. ඒක මගේ ධර්මිෂ්ඨකමක් නෙමෙයි. ඒක උන්වහන්සේ කරපු දෙයක්. ආමෙන්. ඒක උන්වහන්සේ මාව කැඳවලා තිබෙන නිසා කරපු දෙයක්. ඔබ මම අද උන්වහන්සේ තුළ ගැලවීම ලබලා ඉන්නේ. උන්වහන්සේ ඔබව මාව කැඳවලා තිබෙනවා ඒ දෙයට. ඒ කැඳවීම අපි පයින් ගහන්න එපා. ඒ කැඳවීම සුළු කරන්න එපා. ඒ තෝරා ගැනීම සුළු කරන්න එපා. උන්වහන්සේගේ වචනේ මේව ලියලා තිබෙනවා. ඒ වගේම අපි දකිනවා එපිස පළවෙනි පරිච්ඡේදයේ 3 ඉඳන් 14 දක්වා විශේෂ දෙයක් තිබෙනවා. මිදීමේ සදාකාල අදහස ගැන ස්තුති දීම ගැන පාවුලතුමා කතා කරනවා. 3 වෙනි පදේ ඉඳන් අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඇයි මේ ප්‍රශංසා වෙන්නේ? මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව නොකැලල්ව සිටින පිණිස ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම. ලෝකය මැවීමට ලෝකේ මවන්න ඉස්සෙල්ලා ලෝකේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අපව තෝරාගෙන තිබෙන්නේ. දැක්කනේ? ඒක නිසා දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා කියලා මෙතනදී පාවුලතුමා මේ කාරණාව පටන් ගන්නවා. දැක්කනේ? ලෝකේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුල ස්වර්ගයේ ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. උන්වහන්සේ ඒ ස්වර්ගීය ආශිර්වාද වලින් අපට ආශිර්වාද කරලා තිබෙනවා. ඒ ශුද්ධාත්ම බෞතිස්මය පවා ලබා දීලා මේ ආත්මික ගමන යන්න ඒ ආත්මික ආශිර්වාද උන්වහන්සේ ඔබට මට දෙමින් සිටිනවා. පස්වෙනි පදේ ඉඳන් කියනවා උන්වහන්සේ විසින් ප්‍රේමවන්තයාණන් වහන්සේ තුල අපට නොමිලේ දුන්නා වූ දැක්කද නොමිලේ දුන්නා වූ තමන් වහන්සේගේ කරුණාවේ මහිමයේ ප්‍රශංසාව සඳහා තමන් වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියම කළසේක. දැක්කද? තෝරගෙන තිබෙනවා. ලෝකේ අත්තිවාරම් දමන්ට ප්‍රථමයෙන් ඔබව මා උන්වහන්සේ තෝරගෙන තිබෙනවා. දැන් මෙතනදී කියනවා ඒ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ දරුවන් වෙන පිණිස පෙර නියම කරලා තිබෙනවා. පෙර නියම කරලා තිබෙනවා. මම මේ කතා කරේ 6 වෙනි පදේ 5-6 ඒ කතා කරේ. දැන් මෙතනදී මම කිං ජේම්ස් වර්ෂන් එකේ තිබෙන්නේ ඉතින් කියනවා 4 වෙනි පදේ according as he has chosen us in him before the foundation of the world.
that we should be holy and without blame before him in love. එවගේම හයවෙනි පදේ පස්වෙනි පදේ කියනවා having predestinated us unto the adoption of children by Jesus Christ. adapt කරලා තිබෙනවා. අපව උනාසේ දරුකමට කැඳවලා තිබෙනවා. මොකද අපි ඔරිජිනල් ඔලිව අතු නෙමෙයි. ඊස්ට්‍රාසෙනක තමයි උන්වහන්සේගේ ඔලිව ඔරිජිනල් ඔලිව අතු. අපි දකිනවා උන්වහන්සේ වල් ඔලිව ගසකින් තමයි අපිව කඩාගෙන ඒ ගහසට බද්ධ කරලා තිබෙන්නේ. මම මේ අමතර දෙයක් කිව්වේ. having predestinated us unto the adoption of children by Jesus Christ to himself according to the good pleasure of his will. එනිසා ඒ හයවෙනි පදේ 5-6 කියන විදිහට ඒ තමන් වහන්සේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියම කරලා තිබෙනවා. ආමෙන්. පෙර නියම කරයි කියලා කියන්නේ මොකද? කලින් යමක් වෙන්න ඉස්සෙල්ලා ඒක වෙන්න ඕනේ කියලා දෙවෙනසේ නියම කරලා තියෙනවා. දැන් මේකේ වේට් එක තේරුම් ගන්න. අපේ කැඳවීමත් අපව උනාසේ තෝරාගත්තා, දරුකමට කැඳවගත්තා. මේකේ මේ ගුරුත්වය නැත්තම් මේකේ මේ වේට් එක තේරුම් ගන්න උත්සාහ කරන්න දරුවනේ. 7 වෙනි පදේ ඉඳන් කියනවා ඒ ප්‍රේමවන්තයන්න් වහන්සේ තුල උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කරන කොටගෙන අපේ මිදීම වන අපේ පාපවලට නැත්නම් අපේ වරදවලට කමාව අපට ඇත්තේ දැකනේ. කලින් නියම කරලා තිබෙනවා. උන්වහන්සේ ලෝකයේ අත්විවරම් දමන්ට ප්‍රථමයෙන් අපිව තෝරගෙන තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල අපගේ පාපයට කමාව ලැබෙන්න. දැක්කද? කලින් ඒක නියම කරා. හදිස්සිය නෙමෙයි. උන්වහන්සේට plan B plan C නෑ. එක සැලැස්මයි උන්වහන්සේට තියෙන්නේ. මනුෂ්‍යයන්ට තමයි plan A හරි ගියේ නැත්නම් plan B කරමු. plan B හරි ගියේ නැත්නම් plan C කරමු. දෙවියන් වහන්සේට එහෙම දෙයක් නෑ. උන්වහන්සේට එක සැලැස්මක් තිබෙනවා. උන්වහන්සේ කැමති දේ කරනවා. ඒක ඉෂ්ට කරලම තමයි නවත්තන්නේ. උන්වහන්සේ ස්වාමින් වහන්සේ ක්‍රියා කරනසේක වළක්වන්නේ කවුරුත්ද කියලා බයිබලෙම කතා කරනවා. තේරෙනවද? ඒ නිසා උන්වහන්සේ කැමති දේ කරනවා. උන්වහන්සේ ලෝකයේ අත්විවරම් දමන්ට ප්‍රථමයෙන් අපිව ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව තුලින් ඒ ලේ වලින් අපිව සෝදලා ගලවන්න උන්වහන්සේ කැඳවලා තිබෙනවා, තෝරගෙන තිබෙනවා, පෙර නියම කරලා තිබෙනවා. ආමෙන්. මේක තේරුම් ගන්න. ඊටසේ කියනවා ඒ කරුණාව සියලු ප්‍රඥාව හා නුවණත කැමින් අප කෙරෙහි බොහෝ වන්ට සලස්වූසේක. 9 වෙනි පදේ එසේ කලේ කාලවල සම්පූර්ණ කමේ නියමයේ ලෙස ස්වර්ගෙහි දේවල්ද පොළොවෙහි දේවල්ද යන සියල්ල ක්‍රිස්තුස් වහන්සේ තුල ඒ රාශී කරන්ට තමන් වහන්සේ තුල අදහස් කළ තමන්ගේ ප්‍රසන්නකමේ හැටියට තමන්ගේ කැමැත්තේ රහස අපට දන්වා දීමෙන්ය. එසේය තමන්ගේ කැමැත්තේ මන්ත්‍රණය හැටියට සියල්ල සිද්ධ කරන්නා වූ තැනන් වහන්සේගේ නියමයේ ප්‍රකාරයට අපි පෙර නියම කරනු ලැබ ක්‍රිස්තුස් වහන්සේ තුල උරුමයක් වී සිටිමු. අපිව තෝරගෙන අපව කැඳවලා පෙර නියම කරලා තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේට උරුමයක් වෙන්න. ආමෙන්. දෙවියන් වහන්සේට උරුමයක් වෙන්න අපිව කලින් තෝරගෙන තිබෙනවා. කලින් නියම කරලා තිබෙනවා. ලෝකයේ අත්විවරම් දමන්ට ප්‍රථමයෙන් තෝරගෙන තිබෙනවා. ආමෙන්. ඒ නිසා මේකේ බැරහැරුම්කම අපි තේරුම් ගමු. 11 වෙනි පදේ එසේ තමන්ගේ කැමැත්තේ මන්ත්‍රණයට සියල්ල සිද්ධ කරනවා තන් වාසයේගේ ඉදකර තමන්ගේ කැමැත්තේ මන්ත්‍රණයට හැටියට සියල්ල සිද්ධ කරනවා. දෙවියන් වහන්සේ තමන්ගේ මන්ත්‍රණයේ කැමැත්තේ හැටියට උන්වහන්සේ ක්‍රියා කරන්නේ. අපිට ඒව වළක්වන්න වෙනස් කරන්න අපිට බැහැ. 12 වෙනි පදේ එසේ වුණේ ක්‍රිස්තුස් වහන්සේ තුල පළමුවෙන් බලාපොරොත්තු වුණා වූ අප උන්වහන්සේගේ මහිමේ ප්‍රශංසාව සඳහා සිටින පිණිස. අපිව උන්වහන්සේ තෝරගෙන තිබෙන්නේ මොකටද? උන්වහන්සේගේ මහිමේ ප්‍රශංසාව සඳහා ජීවත් වෙන්න. මහිමේ ප්‍රශංසාව සඳහා සිටින පිණිස උන්වහන්සේ ඔබ මාව තෝරගෙන තිබෙනවා. 13 වෙනි පදේ උන්වහන්සේ තුල නුඹලාගේ ගැලවීමේ සුභාරංචිය වන සැබෑවේ වචනය අසා උන්වහන්සේ කෙරෙහි අදහාගෙන උන්වහන්සේගේ මහිමේ ප්‍රශංසාව සඳහා දෙවියන් වහන්සේට හිමි වූ වස්තුවේ මිදීම පිණිස අපේ උරුමයේ අත්තිකාරම වූ පොරොන්දුවේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් නුඹලා උන්වහන්සේ තුල මුද්‍රා කරනු ලැබුවෝය. ආමෙන්. උන්වහන්සේ ලෝකයේ අත්විවරම් දමන්ට ප්‍රථමයෙන් අපව තෝරගෙන කැඳවලා උන්වහන්සේ පෙර නියම කරලා උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ තුල අපව මුද්‍රා කරලා තිබෙනවා. ආමෙන්. ඒක පෙර නියම කරපු දෙයක්. උන්වහන්සේ කලින්ම තෝරගෙන උන්වහන්සේ
සැලසුම් කරලා තිබෙන දෙයක් ඒක. එපිස දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදවල කියනවා නුඹලා නුඹලාගේ වරද සහ පාප කරන කොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. අපේ පරණ කාලේ අපි මැරිලා හිටියේ පාපය නිසා. නමුත් උන්වහන්සේ ජීවත් කළසේක. පෙර කාලේ නුඹලා මේ ලෝකයේ විවාහාර ලෙසත් අකීකුරුකමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා වූ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත්, ඒ කියන්නේ යක්ෂයාගේ කැමැත්තේ හැටියටත් ඒවායේ හැසිරුණා. ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංශයේ තෘෂ්ණාවල හැසිරෙමින් මාංශයටත් සිතටත් කැමැති දේ කරමින් ස්වභාවයෙන් අනික් අයමෙන් උදාහසේ දරුවෝව සිටියෙමු. අපි උදාහසේ දරුවෝන් හිටියා. නමුත් පෙර නියම කරලා, පෙර ගලවලා, පෙර තෝරගෙන, පෙර උන්වහන්සේ කැඳවලා තිබෙනවා. නමුත් අපි හිටියේ මෙන්න මේ තැන. අපි ඉපදෙනකොට අපි හිටියේ මෙන්න මේ තැන. අපි හිටියේ කොතනද? අපි හිටියේ මෙන්න මේ තැන. වරක් අපේ මාංශයේ තෘෂ්ණාවල හැසිරෙමින් මාංශයටත් සිතටත් කැමති දේ කරමින් ස්වභාවයෙන් අනික් අයමෙන් උදාහසේ දරුවෝ අපි හිටියා. නමුත් දෙවියන් වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක් අපට ප්‍රේම කළා වූ තමන් වහන්සේගේ මහත් ප්‍රේමයෙන් අපගේ වරද කරනකොට අප මැරී සිටි කල්හි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර නුඹලා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ සමග අප නැගිටුවා. ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගීය වූ ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳෙව්සේක. එසේ කලේ ක්‍රිස්තුස් වහන්සේ තුල අප කෙරේ ඇත්තා වූ කරුණාවන්තකම නිසා තමන් වහන්සේගේ අනුග්‍රහය ඉතා මහත් සම්පත පැමිණෙන්නා වූ කාලවලදී පෙන්වන පිණිසයි. ඒ පැමිණෙන්නා වූ කාලවලදී උන්වහන්සේගේ කරුණාව පෙන්වන පිණිස ලෝකීය අත්වරන්දමන්ටත් ප්‍රතෙන් ඔබ මා උන්වහන්සේ තෝරගෙන තිබෙනවා. ආමෙන්. ඒක ඇත්තටම බැරෑරුම්, ඇත්තටම ගැඹුරුයි මේ කාරණාව. 1 කොරින්ති 8:6 කියනවා අපට ඇත්තේ එක දෙවි කෙනෙක් වන පියාණන් වහන්සේය. සියල්ල පැමිණ තිබෙන්නේ උන්වහන්සේගෙන්ය. අපිත් උන්වහන්සේ උදෙසාය. තවද අපට ඇත්තේ එක ස්වාමින් වහන්සේය. එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. සියල්ල උන්වහන්සේ කරන කොටගෙනය. අපිත් උන්වහන්සේ කරන කොටගෙනය. බයිබලයේ කියනවා රෝම 8 වෙනි පරිච්ඡේදයේ 26 කියනවා එලෙසම ආත්මයන් වහන්සේත් අපගේ දුර්වලකම් වලදී උපකාර කරන සේක. අප මක්නිසාද යුතු ලෙස යාඥා කරන්න අපි නොදනිමු. නමුත් ආත්මයන් වහන්සේම කිව නොහැකි කැඳරී ගෑම් වලින් අප උදෙසා මැදහත්කාරකම් කරන සේක. ඒ ආත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කාරකම් කරන බැවින් සිත් විමසන තැනන් වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දයි දන්නාසේක. තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්. දැක්කනේ උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස අපව කලින් අපි කියවනේ මේ තෝරා ගැනීම ගැන කතා කරන්නේ අපව කැඳවලා තිබෙනවා. දැක්කනේ උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලබන්ට සියලු දේම යහපත පිණිස ඒකට ක්‍රියා කරන බව අපි දනිමු. මක් නිසාද උන්වහන්සේ పూర్වෙන් ඇඳින ගත්තෝ නැක්කනේ. పూర్වෙන් උන්වහන්සේ ඔබවම අඳුනගෙන තිබෙනවා. තමන් වහන්සේගේ පුත්‍රා බොහෝ සහෝදරයන් අතරේ කුළුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න పూర్වෙන් නියම කරලා තිබෙනවා. දැක්කනේ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙන පිණිස අපව තෝරගෙන කැඳවලා නියම කරලා තිබෙනවා. දැන් මෙතන කියන పూర్වෙන් නියම කරලා තිබෙනවා. ආමෙන්. పూర్වෙන් නියම කරලා තිබෙනවා. పూర్වෙන් නියම කරලා තිබෙනවා. పూర్වෙන් නියම කළවුන් උන්වහන්සේ කැඳවාගත්සේක. දැක්කද? పూర్වෙන් නියම කරලා ඉන්න අයව දෙවෙනසේ කැඳවලා තිබෙනවා. කැඳවාගත්තවුන් උන්වහන්සේ ධර්මිෂ්ඨ කරලා තිබෙනවා. ආමෙන්. අපිව කැඳවලා අපව పూర్වෙන් නියම කරලා අපව තෝරගෙන අපව ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව තුලින් ධර්මිෂ්ඨ කරලා අද අපි නැවත උත්පාදනය ලැබලා සිටින සෙනගක්. ආමෙන්. ධර්මිෂ්ඨ කළ අය උන්වහන්සේගේ මහිමයට පැමිණෙව්සේක. අපි දකින 1 කොරින්ති 1:23 කියනවා නමුත් අපි කුරුසියෙහි ඇනගසනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරමු. මක්නිසා උන්වහන්සේ යුදවරුන්ට පැකිලීමක්ය අන්න ජාතින්ට මෝඩකමය. නමුත් කැඳවනු ලැබූ යුදෙව්වන්ට සහ ග්‍රීක් වරුන්ටත් දෙවියන් වහන්සේගේ බලය සහ උන්වහන්සේගේ ප්‍රඥාවත්ය. මොකද්ද? කුරුසියෙහි ඇනගසනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරන මේ කුරුසියේ වචනය ලෝකයට මෝඩකමක්. නමුත් ගැලවීම ලැබලා ඉන්න අපි කැඳවනු ලැබූ අපිට ඒක දෙවියන් වහන්සේගේ බලය සහ ප්‍රඥාව. ආමෙන්. කැඳවනු ලැබූ තෝරගත්තා වූ අපිට උන්වහන්සේගේ මේ වචනය කුරුසියේ වචනය අපිට බලය සහ අපිට ප්‍රඥාව ගෙන දෙනවා.
ක්‍රියා 13:48 කියනවා අන්‍ය ජාතිහු ඒ අසත් සන්තෝෂව දෙවියන් වහන්සේගේ වචනයට ගෞරව කළෝය. සදාකාල ජීවනය ලැබීමට නියම කරන ලද සියල්ලෝම අදහා ගත්තෝය. එදා ශුද්ධාත්ම බෞතිස්මය ලැබලා සභාව ආරම්භ වෙච්ච මොහොතේ ඒ ආරම්භ වෙච්ච පළවෙනි දවස් කිහිපය තුල වෙච්ච දෙයක් මේ කියන්නේ. ක්‍රියාපදේ 13 වාර්තා වෙන්නේ බලන්න එතනත් කියනවා සදාකාල ජීවනය ලැබීමට නියම කරන ලද සියල්ලෝම අදහාගත්තෝය. සදාකාල ජීවනය ලබන්න ඔබට මට උන්වහන්සේ නියම කරලා තිබෙනවා. ආමෙන්. ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ 37 නම් ඔහු ඒ අස අනිනලට සිත් ඇතිව සහෝදරනි අප විසින් මක් කරන්නට ඕනෑදයි පේත්‍රස්ගෙන්ද අනික් ප්‍රේරිතයන්ගෙන් ඇසුවෝය. පේත්‍රස් උත්තර දෙනවා නුඹලා සියල්ලෝම පසුතැවිලිව පව්කමාව පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්මය ලබන්න. ඊට ශුද්ධාත්ම දීමනා නුඹලා ලබනවා. මක්නිසද ඒ පොරොන්දු නුඹලාටත් නුඹලාගේ දරුවන්ටත් අපගේ ස්වාමී වූ දෙවියන් වහන්සේ යම් පමණ දෙනෙකු උන්වහන්සේ වෙතට කැඳවා ගත්සේක්ද දුර සිටියා වූ ඒ සියල්ලන්ටත් යයි කියා වෙනත් බොහෝ වචන වලින් සාක්ෂි දී මේ වංක පරම්පරාවෙන් ගැලවෙන්නේ කියමින් අවවාද කළේය. අපි දකින්න අපිත් වර්තමානයේ මේ වංක පරම්පරාවෙන් උන්වහන්සේ අපව ගලවලා තිබෙනවා. අපි දැන් ඒ අපේ ශරීරවල මිදීමේ බලාපොරොත්තුව ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීමේ බලාපොරොත්තුව තුල ඒ ක්‍රිස්තුස් වහන්සේ සභාව සොයා ගැනීමේ බලාපොරොත්තුව තුල අපි සිටිනවා. උන්වහන්සේ අපව මේ සෑම දෙයක් වෙනුවෙන් තෝරගෙන තිබෙනවා. ඒ වගේම 1 කොරින්ති 1:27 කියනවා නමුත් දෙවියන් වහන්සේ ප්‍රඥාවන්තයන් ලැජ්ජාවට පමුණවන පිණිස ලෝකේ මෝඩ දේවල් තෝරාගත්සේක. දැක්කද? ප්‍රඥාවන්තයන්ව ලැජ්ජාවට පත් කරන් ලෝකේ මෝඩ දේවල් තෝරගත්තලු. දෙවියන් වහන්සේ ශක්තිමත් දේ ලැජ්ජාවට පමුණවන පිණිස ලෝකේ දුර්වල දේවල් තෝරාගත්සේක. ඇත්තා වූ දේවල් නැති කරන පිණිස නැති දේවල් වැනි ලෝකේ පහත් දේවල්ද සුළු කොට සිතනු ලබන දේවල්ද දෙවියන් වහන්සේ තෝරාගත්සේක. ආමෙන්. දෙවියන් වහන්සේ අපේ තරාතිරම් බලලා නෙමෙයි ඔබ මාව තෝරගත්තේ. ආමෙන්. ආමෙන්. අපි දකින්න උන්වහන්සේගේ වචනේ බලන්න. මේ මුල් සභා යුගයේ බහුතරයක් මේ මහා ලොකු ප්‍රඥාවන්තයෝ නෙමෙයි. බහුතරයක් මහා ලොකු ශ්‍රේෂ්ඨ පුද්ගලයෝත් නෙමෙයි. මේ ගැලීම ලැබුව මේ මුල් සභා යුගයේ අපි දකින්න 3000ක් එකපාර ගැලීම ලැබුවා, 5000ක් ගැලීම ලැබුවා. සභාව ව්‍යාප්ත වුණා. බහුතරයක් කවුද? ලෝකේ ප්‍රකාරයට බහුතරයක් මෝඩයෝ. අපිත් එහෙම තමයි. මමත් එහෙම තමයි. ලෝකේ ප්‍රකාරයට අපි මෝඩයි. නමුත් උන්වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙනවා. ශක්තිමත් දේ ලැජ්ජාවට පමුණුවන පිණිස දුර්වල දේවල් තෝරගෙන තිබෙනවා දෙවියන් වහන්සේ. අපි දකින්න ඒක බයිබලයේ පැහැදිලිව. ඊ타මත්ම සුළු පිරිසක් විතරයි යම් ඉහළ මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේ තෝරගත්තේ. විශේෂයෙන් උන්වහන්සේගේ ගෝලයන් අතරින් පාවුලුතුමාට හොඳ අධ්‍යයනයක් තිබුණා. කැම්පස් ඒ කාලේ හැටියට විශාල බයිබල් දේව ධර්මචාර අධ්‍යයනයක් දැනගැන්මක් තිබුණ කෙනෙක්ව තෝරගත්ත. ඒක හරි. නමුත් බහුතරයක් අය මාළු කාර්යෝ සුංගම් අය කරන්න අර සමාජය විසින් කොන් කරන අය ගණන් ගන්න නැති අය තමයි උන්වහන්සේ තෝරගත්තේ. ඒ අතර ඔන්න ලූක්තුමත් වෛද්‍යවරයෙක්. හරි. බහුතරයක් එහෙම අය නෙමෙයි. තේරුණාද? දෙවියන් වහන්සේ එහෙමයි. උන්වහන්සේ කැමති දේ කරනවා. ඇත්තා වූ දේවල් නැති කරන පිණිසත් නැති දේවල් වැනි ලෝකයේ පහත් දේවල් සුළු කර සිතනු ලබන දේවල් දෙවියන් වහන්සේ තෝරගෙන තිබෙනවා. ආමෙන්. උන්වහන්සේගේ ක්‍රමය ඒක තමයි. 1 තෙසලෝනික 1:4 එසේය දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නා වූ සහෝදරයනි උන්වහන්සේ නුඹලා තෝරාගත් බව අපි දනිමු. දැක්කද? මෙතනදී පාවුලුතුමා කියනවා දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නා වූ සහෝදරයනි උන්වහන්සේ නුඹලා තෝරාගත් බව අපි දනිමු. පාවුලුතුමා කියනවා. ආමෙන්. උන්වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙනවා. උන්වහන්සේ ඒක නිසා අපිට ප්‍රේම කරන්නේ. 2 තෙසලෝනික 2:13 කියනවා. නමුත් ස්වාමින් වහන්සේ විසින් ප්‍රේම කරනු ලබන සහෝදරයනි ආත්මයන් වහන්සේගේ පිරිසුදු කිරීමද සැබෑව ඇදහිීමද කරන කොටගෙන නුඹලා ගැලවෙන පිණිස දෙවියන් වහන්සේ පටන් ගැනීමේ සිට නුඹලා තෝරාගත් නිසා නුඹලාගෙන දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරන්නට අපි බැඳී සිටිමු. බලන්න. ඒ වගේම 2 තිමෝති 2:10 එබැවින් තෝරාගත් අයද ක්‍රිස්තුස් වහන්සේ තුල ඇත්තා වූ ගැලවීම සදාකාල තේජස සමග ලබන පිණිස ඔවුන් නිසා සියල්ල ඉවසමි කියලා පාවුලුතුමා එතනදී කියනවා. තෝරාගත් අය ගැන එතනදී පාවුලුතුමා සඳහන් කරනවා. තීතස් 1:3 තීතස් ලියුම පටන් ගන්නකොටම කියනවා දෙවියන් වහන්සේගේ තෝරාගත් අයවලුන්ගේ ඇදහිල්ලද
දේව භක්තියේ හැටියට තිබෙන සත්‍යද දැනගැන්මද උදෙසා දෙවියන් වහන්සේගේ දාසයෙක්ව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින් කියලා එතනදී පටන් ගන්නවා. බලන්න එතනදී පාවුල්තුමා කියනවා දෙවියන් වහන්සේගේ තෝරාගත් අයවලුන්ගේ ඇදහිල්ල. තෝරාගත් අයවලුන්. ඔබව මා උන්වහන්සේ තෝරගෙන තිබෙනවා. යාකොබ් දෙවෙනි පරිච්ඡේදයේ 5 කියනවා මාගේ ප්‍රේමවන්ත සහෝදරයනි අසන්න ඇදහිල්ලෙහි ධනවත් වන පිණිසත් තමන් වහන්සේට ප්‍රේම කරන්නන්ට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමකාරයන් වන පිණිසත් දෙවියන් වහන්සේ ලෝකයේ දිලිඳුන් තෝරා නොගත්සේක්ද කියලා එතනදී කතා කරනවා. ආමෙන්. 1 පේත්‍රස් 1:2 කියනවා ආත්මයන් වහන්සේගේ පිරිසුදු කිරීමෙන් කීකරු වීමටත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ඉසිනු ලැබීමටත් පියව් දෙවියන් වහන්සේ පෙර දැනගැන්මේ ප්‍රකාරයට තෝරාගනු ලැබුවන්ට ලියා එවන වගනම් කියලා එතනදී පේත්‍රස් ඒ කතා කරනවා. ඒ යවුම් පත්‍රය ආරම්භ කරනවා. බලන්න ආත්මයන් වහන්සේගේ පිරිසුදු කිරීමෙන් කීකරු වීමටත් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ඉසිනු ලැබීමටත් පියව් දෙවියන් වහන්සේගේ පෙර දැනගැන්මේ ප්‍රකාරයට තෝරාගනු ලැබුවන්ට ලියා එවන වගනම්. ආමෙන්. ආමෙන්. උන්වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙනවා ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන පිරිසුදු කරන්න ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ඉසීමෙන් අපිව පවිත්‍ර කරමින් උන්වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙනවා කැඳවලා තිබෙනවා පෙර නියම කරලා තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ දරුවන් වන පිණිස. ආමෙන්. මේක තේරුම් ගන්න. ඒ වගේම යේසුස් වහන්සේම කියනවා යෝහන් 6 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදේ ඉඳන් පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝ මා වෙතට එන්නෝය. මා ළඟට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත. දැක්කනේ? මක්තිසේද මා ස්වර්ගෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොව මා එව් තැනන් වහන්සේගේ කැමැත්ත කරන පිණිසය. මා වූ තැනන් වහන්සේගේ කැමැත්ත නම් උන්වහන්සේ මට දුන් සියල්ලෙන් කිසිවක් නැතිවෙන්න නෑර. මා විසින් අන්තිම දවසේදී එය නැගිටවීමය. දැක්කනේ? පියාණන් වහන්සේ ඔබව මාව ක්‍රිස්තුස් වහන්සේට දීලා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ ඔබව මාව නැති කරන්නේ නෑ. අපි උන්වහන්සේගේ වචනය තුල ඉන්න ඕන. ගැලවීම ඉෂ්ට කරගන්න ඕන. ඒ විට අන්තිම දවසේදී ඔබවම උන්වහන්සේ නැගිටවන්න යනවා. ආමෙන්. ඒ වෙනුවෙන් උන්වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙනවා. තෝරගෙන තිබෙනවා. එපිස 2 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ නා කියන මක්නිසාද ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්න හොය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරට්ටු කර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ. මක්නිසාද අපි වනායි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල මවනු ලැබ දෙවියන් වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන් වහන්සේ ඒවා කලින් සූදානම් කළසේක. දැක්කද? කලින් සූදානම් කළසේක. එයින් පෙර කාලයේදීම මාංශයෙන් අන්‍ය ජාතීන්ව සිටියා වූ අතින් මාංශය කරන ලද චර්මච්ඡේදයේ ඇත්තන් විසින් අචර්මච්ඡේදයයි කියන ලදා වූ නුඹලා ඒ කාලයේ ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන්ව ඊශ්‍රායල්ගේ නාගරිකත්වයට අන්‍යයන්ව පොරොන්දුවේ ගිවිසුමකට විදේශීන්ව ලෝකයේ බලාපොරොත්තුවක් නැතුව මේ අපි ගැන කතා කරන්නේ. දෙවියන් වහන්සේ නැතුව සිටිය බව සිහි කරන්න. නමුත් වරක් දුර සිටියා වූ නුඹලා දැන් ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේගේ ලේ කන්න කොටගෙන ලං කරනලා තිබෙනවා. ඒ ලං කරන පිණිස උන්වහන්සේ ඔබව මාව තෝරගත්තා. අපි දකිනවා 2 තිමෝතියස් 1:9 කියනවා උන්වහන්සේ අපේ ක්‍රියාවල ප්‍රකාරයට නොව තමන් වහන්සේගේ අභිප්‍රායයේද ක්‍රිස්තුස් වහන්සේ තුල పూర్ව කාලවලට ප්‍රථමයෙන් අපට දෙන ලද කරුණාවේ ප්‍රකාරයටද අප ගලවා ශුද්ධ වූ කැඳවීමකින් කැඳවාගත්සේක. දැක්කද? එතනදී කියනවා බලන්න. පෙර තුල పూర్ව කාලවලට ප්‍රථමයෙන් අපට දෙන ලද කරුණාවේ. ආමෙන්. ලෝකයේ අත්තිවාරම් දමන්ට ප්‍රථමයෙන් උන්වහන්සේ ඔබව මාව තෝරලා තිබෙනවා, කැඳවලා තිබෙනවා, පෙර නියම කරලා තිබෙනවා. ලෝකයේ අත්තිවාරම් දමන්ටත් ප්‍රථමයෙන් තමයි අපට කරුණාව උන්වහන්සේ දෙන්නට තීරණයක් කරලා තිබෙන්නේ. ආමෙන්. ආමෙන්. මේවා මනුෂ්‍ය මොලෙන් තේරුම් ගන්න බෑ. නමුත් ඒක තමයි බයිබලයේ ලියන්නේ. මම බයිබලයේ විශ්වාස කරනවා. මට තේරෙන්නේ නැති බොහෝ දේ මේ බයිබලයේ තිබෙනවා. තේරෙන්නේ නැති බොහෝ දේ මේ ශුද්ධ බයිබලයේ තුල තිබුණත් මම උන්වහන්සේගේ වචනය ඒ දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ලෙස මම විශ්වාස කරනවා. අපි දකිනවා 2 පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ 10 කියනවා එබැවින් සහෝදරයනි නුඹලාගේ කැඳවීමද තෝරා ගැනීමද ස්ථිර කරගන්න පිණිස
වඩා කඩිසරව ක්‍රියා කරන්න. මක්නිසාද නුඹලා මේ දේ කරනවා නම් කිසි කලෙකත් පැකිලෙන්නේ නැත. අපි කලිනුත් කතා කරානේ මක්නිසාද කැදවුණු ලැබුවෝ බොහෝය. තෝරාගනු ලැබුවෝ ස්වල්ප දේ. අපි දැන් මේ අධ්‍යයනය තුල මම දැන් අවසන් කරනවා. මේ අධ්‍යයනය තුල අපි පොදුවේ යම් සාරාංශයක් ලෙස කතා කළා. උන්වහන්සේ ඔබවමව තෝරගෙන තිබෙනවා. කැඳවලා තිබෙනවා. පෙර නියම කරලා තිබෙනවා. పూర్වෙන් නියම කරලා තිබෙනවා. මෙවැනි දේවල් අපි කතා කළා. අපිට තේරුම් ගන්න අපහසුයි මේවා ඇත්ත. නමුත් මේක තමයි බයිබලයේ ලියලා තිබෙන්නේ. ඒ නිසා අපිව කැඳවලා තිබෙනවා. අපව තෝරාගෙන සිටින දෙවියන් වහන්සේ ඉදිරියේ පේත්‍රස් කියනවා එබැවින් සහෝදරිනි නුඹලාගේ කැඳවීම, ඒ කියන්නේ අපගේ කැඳවීම, ඒ වගේම තෝරා ගැනීමද ස්ථිර කරගන්න පිණිස කඩිස්සරව ක්‍රියා කරන්නලු. ආමෙන්. ඒ නිසා ස්වාමින් වහන්සේගේ දරුවන් ලෙස අපි තේරුම් ගමු දරුවනේ. උන්වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙනවා. උන්වහන්සේ ඔබව මාව කැඳවලා තිබෙනවා. හැබැයි බයිබලයේම කියනවා කැඳවනු ලැබුවෝ බොහෝය. තෝරාගෙන ලැබුවෝ ස්වල්ප දෙනෙක්. මේ රෙමිනන්ට් එකට ඔබ මම ඉන්නවද? ඒක දෙවියන් වහන්සේ දන්නා වූ දෙයක්. ඒ නිසා අපි තේරුම් ගමු. අපි මේ වචනේ තවත් ඔබ කියවන්න. උන්වහන්සේගේ වචනේ කියවන්න තවත්. මේව තවත් අධ්‍යයනය කරන්න. ඒ නිසා අපව උන්වහන්සේ කැඳවලා තිබෙනවා. අපව උන්වහන්සේ තෝරාගෙන තිබෙනවා. එහෙනම් ඒ කැඳවීමද ඒ තෝරා ගැනීමද ස්ථිර කරගන්න ඕනලු. ස්ථිර කරගන්න පිණිස වඩා කඩිසරව ක්‍රියා කරන්න කියලා කියන්නේ ඒකයි. මේ අන්තිම කාලේ අපි ඉන්නේ. අන්තිම පැයේ අපි ඉන්නේ. ක්‍රිස්තුස් වහන්සේ සභාව ඔසව ගන්න ළඟයි. උන්වහන්සේගේ උපරිම උදාහස මේ ලෝකයට වගුරුවන්න ළඟයි. අන්ත ක්‍රිස්තුස් එළිදරව් වෙන්නත් ළඟයි. ඊට ප්‍රථමයෙන් උන්වහන්සේ සභාව ඔසව ගන්නවා. අපි දකින මේ ලෝකෙ වෙන්නව මේ සෑමදී අපිට තිබෙන්නේ එක බලාපොරොත්තුවක්. ඒ ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන බලාපොරොත්තුව. ඒ නිසා අපව කැඳවලා තිබෙන, අපව තෝරාගෙන සිටින අපි දෙවියන් වහන්සේට යටත් වෙමු. උන්වහන්සේගේ කැඳවීමට තෝරා ගැනීමට ස්ථිර කරගන්න පිණිස අපි වඩා කඩිසරව උන්වහන්සේගේ වචනය තුලම ජීවත් වෙමින් යාඥා කරමින් උන්වහන්සේ ගැන පුළුවන් විදිහට මනුෂ්‍යයන්ට ආදර්ශයක් වෙන්න, මනුෂ්‍යයන්ට කතා කරන්න මේ කාලය තුල අපි පුළුවන් විදිහට පුළුවන් මාධ්‍ය තුලින් අපි උන්වහන්සේට බාර වෙමු දරුවනේ. ඒ නිසා උන්වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙනවා. ඔව් දෙවියන් වහන්සේ ඔබව මාව තෝරගෙන තිබෙනවා. ඒක පැහැදිලි. මේ අධ්‍යයනයේ සාරාංශයක් තුල අපි කතා කළා. මේක සංකීර්ණ අධ්‍යයනයක්. මොකද මේකේ තවත් පැතිකඩයන් තිබෙනවා මම කතා කළේ නෑ. ඒක හරි අමාරුයි, අපහසුයි ඒව කතා කරන්න. නමුත් උන්වහන්සේ මේ වචනේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.